මම අද ඔබට මේ පුන් පොහොව දින පැහැදිලි කරලා දෙන්න අදහස් කරේ අපි මේ එකිනෙක කෙනා මේ විවහාර කරන අපි එකිනෙක කෙනා හඳුනගන්න මෙන්න මේ කාරණාව පිළිබඳව ජීවිතයේ තියෙන අඥානකම ජීවිතයේ තියෙන මෝඩකම අපි ඇත්ත නොසොයන කාරණාව නිසා අපි ජීවිතේ මුලා වෙන හැටි මම අද ඔබට මේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සංඥාව කියන්නේ මොකද්ද? සංඥාවේ විපාකයක් හැටියට කුමක්ද ලැබෙන්නේ? අපට අපි ඒ තුලින් ඒක ඇත්තයි කියලා ගන්න අපේ මෝඩකම තුල අපි ජීවත් වෙන්නේ ඇයි? මෙන්න මේ කාරණා ටික තමයි මම ඔබට අද පැහැදිලි කරලා දෙන්න අදහස් කරන්නේ. නිබේධික සූත්‍ර පරියාය පැහැදිලි කරන සංඥා විග්‍රහය හේතු කාරණා කරගෙන. අපි කවුරුත් දන්නවා පින්වතුනි සංඥාව කියලා කියන්නේ කජ්ජනී සූත්‍රය පැහැදිලි කරනවා සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුනගන්නවා කියන අදහසින් තමයි සංඥාව කියන්නේ. එතකොට හඳුනා ගැනීමක් අපේ ජීවිතයේ සිදු වෙන්නේ. අපේ ජීවිතේට යම් හඳුනා ගැනීමක් සිදු වෙනවා නම් ඒකට කියනවා සංඥාව. ඒ කියන්නේ අපි හැම වෙලේම ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේවා එක්ක ලෝකේ එකතු වෙනකොට අපට අපි තුල සිදුවෙන දෙයක් තමයි හඳුනා ගැනීමක් සිදුවීම. ඕනම දෙයක් හඳුනා ගැනීමක් සිදුවීම. මෙන්න මේ හඳුනා ගැනීම ක්‍රියාවක්. හඳුනා ගැනීම ක්‍රියාවක් කියන්නේ හඳුනා ගැනීම සකස් වීම. ඒක නිසා තමයි කජ්ජනී සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ සංඥාව සංඥාවක් වෙනස සකස් වෙන නිසා සංකාර කියනවා. එතකොට මේ සංඥාව කියලා කියන්නේ සංස්කාරය. අපට හම්බ වෙන්නේ සංඥාව කියන කාරණාව නෙමෙයි සංඥාව තුලින් විපාකයක් හැටියට ලෝකේ විවහාරයක් යෙදෙනවා. මෙන්න මේක තමයි අපට හම්බ වෙන්නේ සංඥාව කියලා. හොඳට තේරුම් ගන්න. අපට හම්බ වෙන්නේ සංඥාව කියන කාරණාව නෙමෙයි සංඥාවේ විපාකයක් වන විවහාරයයි අපට හම්බ වෙන්නේ. අද අපි රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සංඥා කියලා ගන්නවා. ඊළඟට අපි ගන්නවා පාට හඳුනා ගන්නවා, හැඩතල හඳුනා ගන්නවා, විවිධ දේවල් හඳුනා ගන්නවා, එක එක අය හඳුනා ගන්නවා, සද්ද හඳුනා ගන්නවා, අරමුණු වෙන වගේ විවිධ දේවල් හඳුනා ගන්නවා. අපි මේ හිතා ගන්නවා මේක හඳුනා ගැනීමයි කියලා. නැපින්වතුනි අපට හම්බ වෙන්නේ හඳුනාගත්ත දේ විපාකයක්. සංඥාවේ විපාකයක් අපට හම්බ වෙන්නේ. ඒතකොට සංඥාවේ විපාකයක් හැටියට යම් යම් ආකාරයෙන් හඳුනා ගන්නවාද ඒ ආකාරයෙන් විවාහ කරනවා. මේ සංඥාව අහෝසි. සංඥාව කියන කාරණාව අන්න ඒකෙන් සිදුවෙන්නේ ඒක. දැන් අපට හම්බ වෙලා තියෙන්නේ අර විවහාරය. හොඳට හිතලා බලන්නකො ජීවිතය පිළිබඳව. අපි හැම වෙලෙම කටයුතු කරන්න ඕක නෙමෙයිද කියලා. අපි සම්පූර්ණයෙන් කටයුතු කරන්නේ ওই කාරණාව. අපි කියනවා මේකට සංඥාව කියලා. ඔන්න ඔබට දැන් ස්වාමින් වහන්සේ බණ කියනවා හඳුනා ගන්නවා කියනවා. හැබැයි ඔබට ස්වාමින් වහන්සේ බණ කියනවා හඳුනා ගන්නවා කියන එක කතා කරන්නේ විවහාරය, ඒ කියන්නේ විපාකයක් වෙලා, විවහාරයක් වෙලා. ඇයි ස්වාමින් වහන්සේ බණ කියන්නේ? ඒතර ස්වාමින් වහන්සේ බණ කියන්නේ කියලා කියන්නේ විවහාරයක්. විවහාරයක් සිදු වුණේ හඳුනා ගැනීම විපාකයක් හැටියට. එතකොට අපි හඳුනා ගැනීමට කතා කරනවා ස්වාමින් වහන්සේ බණ කියනවා හඳුනාගත්තා කියලා නැහැ. ඒක විවහාරයක්. සද්ද සංඥා කියන කාරණාව තුළින් ගොඩනැගෙන විපාකයක් තමයි දැන් ඔබට මේ ඉස්මතු වෙන්නේ. ඔබ නමුත් සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන්නේ ඒකට. ඇයි එහෙම වෙන්නේ? අපිට මේ සංස්කාරය නැත්නම් මේ සංඥාවේ සංඥා බව නැත්නම් මේ ක්‍රියාකාරීත්වය සකස් වීමේ සංස්කාර ස්වභාවය අපට අපේ කෝණය තුලින් අල්ලගන්න බෑ. අපි හැම වෙලෙම පින්වතුනි පැත්තක ඉඳලා මමත්වයේ පැත්තක තියාගෙන මොකද වෙන්නේ? අපි හඳුනා ගන්න බවක් අපට හම්බෙලා. අපි හඳුනා ගන්න බවක් අපට හම්බුණාට පස්සේ අපට හඳුනා ගැනීම කියන කාරණාව සංඥාව කියන මේ සංස්කාර බව නෙමෙයි හම්බ වෙන්නේ හඳුනාගත්ත දේ. ඔන්න ඕක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. හොඳට හිතලා බලන්න ඕක නෙමෙයිද වෙන්නේ කියලා. මම පැත්තක ඉඳලා අන්න හඳුනාගත්ත දෙයක් අපට හම්බ වෙනවා. හැබැයි සංඥාව කියන්නේ සංස්කාරයක් කියන කාරණාව. සංඥාව කියන්නේ සකස් වීමක් කියන කාරණාව. සංඥාව කියන්නේ ක්‍රියාවක් කියන කාරණාව කෙනෙකුට ඥානයක් තුලින් දැක්මක් සිදු වෙලා ඊතර වීමක් සිදු වෙන්නේ. මොකද හේතුව සංඥාව කියන කාරණාව අපිට කිසිදු විදිහකින් විවහාරයකින් තොරව අපි තේරුම් ගන්න යන්නේ නැහැ. දැන් සක්කාය දිට්ඨි විග්‍රහ කරද්දී පැහැදිලි කරන සංඥාව කියන කාරණාව තමා වශයෙන් නැත්නම් අල්ලා ගැනීම වශයෙන් යෙදිලා තියෙන්නේ. සංඥාව සම්පූර්ණයෙන් අල්ලා ගැනීම වශයෙන් තමා වශයෙන් යෙදිලා තියෙන්නේ. ඒ සම්මර්ෂණයක් යෙදිලා තියෙන්නේ. යෙදීමේ ජීවිතය කියන්නේ ඒක. එතකොට සංඥාව වෙන එකකුයි මං වෙන එකකුයි කියන එකක් නෙමෙයි තියෙන්නේ. සංඥාව අල්ලා ගැනීම වශයෙන් යෙදිච්ච නිසා මොකද වෙන්නේ? අපි සංඥාව කියලා දාගන්නේ දැන් යෙදිලා තියෙන්නේ ඒකනේ. කියන්නේ සංඥාව තමා කියන කාරණාවක් එක්ක ආරෝපණය වෙමින් නැත්නම් සංඥාව අල්ලා ගැනීමක් හැටියට යෙදෙමින් සිදු වෙලා තියෙන්නේ. දැන් ඒක සිදු වුණාට පස්සේ අපිට මම පැත්තක ඉන්නවා සංඥාවක් තියෙනවයි කියලා අපි හිතන් ඉන්නවා විවහාරයක් හැටියට හම්බ වෙච්ච කාරණාව සංඥාව කියලා ගන්නවා.
ඔක නෙමෙයි වෙලා තියෙන්නේ. ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. ඉතින් මේක පින්වතුනි මේ ලෝකයාට තේරුම් ගන්න බෑ. මම ඔබට මුලින් පැහැදිලි කරේ අසාමාන්‍ය අඥානකමක් තියෙන කෙනෙකුට කවදාවත් බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මයට යන්න බෑ. ඒ කියන්නේ අපි ඇහැට පේන රූප දැන් හොඳට හිතලා බලන්න ඔබේ ජීවිතය පිළිබඳව ඔබ ඔබේ ජීවිතය ගැන හොයන්න. ඔබ අනුන්ගේ ජීවිතය ගැන හොයන්න එපා. ඔබ බලන්න ඔබේ ජීවිතේ ඔබ කටයුතු කරන්නේ කොහොමද කියලා. ඔබ කටයුතු කරන්නේ ඇහැට රූපයක් පෙනෙනකොට පෙනිච්ච රූපය ඇත්තයි කියලා läගගෙන läගගත් කාරණාවක කටයුතු කරනවාද නැද්ද? හොඳට හිතලා බලන්න. කණ්ඩ සද්දයක් ඇහෙනකොට ඇහිච්ච සද්දය ඇත්තයි කියලා හිතාගෙන ඒක කටයුතු කරනවද නැද්ද? නාසයට ගන්ධයක් ලැබුණාම, දිවට රසයක් ලැබුණාම, කයට පහසක් ලැබුණාම, මනට ධම්ම බවක් ලැබුණාම ඒක ඇත්තයි කියලා හිතාගෙන කටයුතු කරනවද නැද්ද? ඔබට එනවද 100ක් උපදිනවද මේක සිදුවුනේ කොහොමද කියලා හොයන්න ඕන කියලා. හොඳට හිතලා බලන්න. මේක සිදුවුනේ කොහොමද කියලා හොයන්න ඕන කියන එකක් එනවද? ඕක ඇත්තයි කියලා ඔබ කටයුතු කරනවා. ඒක ඇත්තයි කියලා ඔබ කටයුතු කරනවා. බලන්න අපි සාමාන්‍ය මට්ටමින් ගත්තත්, ඊටාම සරල මට්ටමින් ගත්තත් පින්වතුනි සංඥාව කියන්නේ මිරිගුවකට උපමා කරලායි පෙන්වන්නේ. මිරිගුවක් කියන කාරණාවේ අර්ථය, ඒ කියන්නේ සංඥාවේ විපාකය නෙමෙයි සංඥාව. හොඳට තේරුම් ගන්න. සංඥා විපාකය නෙමෙයි මිරිගුවක් කියන්නේ සංඥාව. එතකොට සංඥාව කියන කාරණාවේ අර්ථානිත භාවයේ මිරිගුවක්. මිරිගුව කියන කාරණාව අර්ථානිත භාවය ගත්තාම මිරිගු බව ඉස්මතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිරිගුවේ යථාර්ථය මිරිගු කියන බවක් ප්‍රකට වෙලා නැහැ. යථාර්ථය ගත්තාම එතෙක් හම්බ වෙන්නේ මිරිගු බවක් නෙමෙයි මිරිගුවේ වතුර බවක්. හොඳට හිතන්නකෝ ඒ කාරණාව. මිරිගුවේ වතුර බවක් මිසක් මිරිගුවේ මිරිගු බවක් හම්බෙලා තියෙන්නේ. මිරිගුවේ වතුර බව. අපි මිරිගුවක් කියන විවහාරයක් යෙදුවා නම් ඒ යොදවපු තැනම තියෙන්නේ අපට මිරිගු බවක්ද වතුර බවක්ද? වතුර බව. එහෙනම් මිරිගුවේ මිරිගු බව යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ කියන කාරණාවෙදිම අන්න මොකද වෙන්නේ? ඊතර වෙනවා. ඇයි? මොකද්ද පණවන්නේ මිරිගුව කියලා? හොඳට හිතන්න. මොකද්ද පණවන්නේ මිරිගුව කියලා? කොච්චර අපි කතා කරන්න ගියත් මිරිගුව හැටියට පෙනෙන්නේ මිරිගුව හැටියට විග්‍රහයක් එන්නේ වතුර ඇති බව. අපි ඒ දේ ලැබිලා කියනෝ නෑ. වතුර වගේ නෙමෙයි ඒක කියලා. අපිට ලැබිලා අපි නෑ කියනවා. එම නේද කියන්නේ? අපට මිරිගුවක් පෙනෙද්දි මේක මිරිගුවක්. මෙතන වතුර නැහැ. අපි වතුර බවක් කියන ස්වභාවයක් ඉස්මතු වීම මිරිගු බව කියන්නේ. අපට ප්‍රකට වීම. අපි එහෙම ලැබිලා ඉතර නැහැ කියනවා. ඔකනේ අපි කියන්නේ. හැබැයි මිරිගුවේ යථාර්ථය හොයද්දී මිරිගුවේ මිරිගු බව අපට ලැබෙන මේ සංඥා ස්වභාවය. නැත්නම් අර අපේ ලෝකෙට හම්බෙන විවහාර ස්වභාවයක් එන්නේ නැහැ. එතකොට එහෙනම් මිරිගුවේ යථාර්ථය කතා කරාම ඊතර වීමක් නේ. ඒතකොට සංඥාව කියන කාරණාව උපමා කරන්නේ ඔකට. සංඥා විපාකෙට නෙමෙයි. අපි අද මිරිගුව කියලා බලන්නේ සංඥාව විපාකෙට නැද්ද බලන්න. හොඳට ඉඳලා බලන්න. රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ රස පහස ධම්ම හඳුනා ගන්නවා. හඳුනාගත්ත දෙයක් අපට ඇත්තයි කියලා ගන්නවා. අපි ගන්නෙ මොකද්ද? සංඥා විපාක වෙච්ච විවහාරය. සංඥා විපාක වෙච්ච විවහාරය ඇත්තයි කියලා අරගෙන අපි කියනවා ඒක මිරිගුවක් කියලා. ඉතින් හරි බොරුවක් නේ අපි කරන්නේ. සංඥා විපාකයයි විවහාරය සංඥාවටයි උපමා කරන්නේ මිරිගුව. සංඥා විපාකයයි විවහාරය සංඥාවට උපමා කරන්නේ මිරිගුව. අපි මොකද කරන්නේ? සංඥාවේ විපාකේ හැටියට අපට ලැබිච්ච කාරණා මිරිගුවක් කියනවා. ওই විදිහට අපි බුදුරණවහන්සේගේ ධර්මයේ කොච්චර පටලගෙන ඉන්නවද කියලා බලන්න. අපේ ජීවිතේ දැන් අපි හිතන්නකො මෙහෙම ඔබට අනුමුදස් ස්වාමීන් වහන්සේ කටහඬ ඇහෙනවා. ඔබ ඔය කාරණාව ඔබට ඇහෙද්දි ඔබට තේරෙන්නේ නැහැ ඔබට මේ දැන් සජීවී පේනවා අනුමුදස් ස්වාමීන් වහන්සේ. ඒතකොට ඔබ ඔය කාරණාව පෙනිච්ච දේ මිරිගුවක් කියනවනේ. පෙනුන මේක මිරිගුවක්. මේ හඳුනා ගැනීම මිරිගුව. හැබැයි ඔබට හම්බුනේ හඳුනා ගැනීමද හඳුනා ගැනීම විපාක වෙච්ච විවහාරයක්ද? හඳුනා ගැනීම විපාක වෙච්ච විවහාරයක්. බුදුරන් වහන්සේ මිරිගුව කියලා කියන්නේ හඳුනා ගැනීම විපාක වෙච්ච විවහාරයටද හඳුනා ගැනීමටද? හඳුනා ගැනීමට. ඒතර හඳුනා ගැනීමටයි මිරිගුව කිව්වේ. ඔබ ඒක පනවන්නේ හඳුනා ගැනීමේ විපාකයක් වෙච්ච විවහාරයේ මිරිගුව කියනවා. දැන් ඔබට ලැබිලානේ. ආනන්දදාස ස්වාමීන් වහන්සේ පේනව නේද? ලැබිලානේ. ඇයි මිරිගුවක් කියන්නේ? බොරුනේ කියන්නේ. ඔබට ආනන්දදාස ස්වාමීන් වහන්සේ කියන දේ ඇහෙනව නේද? ඇයි මිරිගුවක් කියන්නේ? ඒක බොරුවක් නේ තනිකර කියන්නේ. අපි ඔය අසත්‍යවාදී පදනම් අපි තුලින් අයින් වෙන තාක්කල් අපේ චින්තන හැකියාව උපරිම දියුණු වෙන තාක්කල් අපට කවදාවත් බුදුරණවහන්සේ දාල ගාම්භීර සත්‍ය ධර්මයට යොමු වෙන්න බෑ පින්වතුනි. ඒක හොඳට තේරුම් ගන්න. අපිට කවදාවත් යොමු වෙන්න බෑ. යොමු වෙනවා නම් අපි හැම වෙලෙම අපි ගන්න වැරදි පැති බුදුරණවහන්සේ පෙන්වනවා දාලා ධර්මයේ තුලින්
අපි අරන් තියෙන වැරදි පැති. ඒකට කියනවා මොකද්ද? සද්ධම්ම අදිමානය කියලා. ඒකට කියනවා අර ධර්මයේ අහන කාරණාවලදී සුතාදතාවතිසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය උප්පටි විද්‍යා කියලා පැහැදිලි කරලා දෙන සද්ධම්ම අදිමානය ඉස්මතු වෙන පැත්ත. දැන් ඔබට ඔන්න මේ සියල්ලකම පේනවා මේක මිරිකුවක්. ඔව් දැන් ඊළඟට නැති වෙලා යනවනේ. දැන් මේ මොහොතේ හට ගන්නව නැති වෙනවනේ. දැන් මේ මොකක්ද මේ? සංඥා විපාක විවහාරය. සංඥාව නෙමෙයි. සංඥා විපාක විවහාරය. බුදුරන් වහන්සේ සක්කාය කියලා පෙන්වන්නේ මොකද්ද? සොකියත්වය කියලා පෙන්වන්නේ. සංඥා විපාකයක් එක ගොඩනැගිච්ච කාරණාවද නැත්නම් යම් කාරණාවක ජීවිතයේ යෙදිච්ච සංඥාව සාසව උපාදානීය බවටද? සංඥාව සාසව උපාදානීය බවටයි සක්කාය කියන්නේ. සංඥා විපාකයේ කියන එක නෙමෙයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේව. හරි දැන් අනුමුල ස්වාමීන් වහන්සේ කටහඬ ඇහෙන එකයි පේන එකයි මෙන්න මේක ප්‍රණීත වශයෙන් දැන් මට යෙදිලා ඒක මම බැඳිලා ඉන්නේ කියලා ඔන්න මේ සක්කායයි කියලා හිතා ගන්න පුළුවන් නෑ වැරදි. ඒ සංඥා විපාකයනේ. ඊළඟට විදීම කියන කාරණාව. එතකොට විදීම ඕන එකක්. හැම එකක්ම ගත්තාට පස්සේ අපි හැම එකම අර අපේ තවත් විවහාරයකට සංඥා විපාක වෙච්ච විවහාරයකට කොටු වෙන්න අපි නගලන්නේ. සංඥාව නිවැරදිව තහර්ථවාදීව දැක්කනම් සංස්කාරයක්. සංඥාව කියන්නේ සංස්කාරයක්. සංඥාව කියන කාරණාව සංස්කාරයක් කියලා දකිනවනම් සකස් වීම අන්න සකස් වීම දැක්මත් එක්ක ඊතර වීමක් සිදු වෙන්නේ. ආයි තවත් විවහාරයක් වෙන්නේ නැහැ. අද ගොඩාක් අය හුරු වෙලා තියෙනවා මෙන්න මේ විදිය දෙයකට. සංඥාව විපාකයක් තමයි විවහාරය. ඔව් මේක සකස් වීමක් තමයි. දැන් මේවා කිව්වට පස්සේ ආයි හුරු වෙනවා. මේක සකස් වීමක් තමයි. මේකේ මේ තියෙන්නේ අල්ලගන්න දෙයක් නෙමෙයි මේක මිරිගුවක් තමයි කියලා විවහාරයක් දෙනවා. දැන් ඒක විවහාරයක් නෙමෙයි දහපව. මේක සංඥාවක් තමයි. මේක මිරිගුවක් තමයි. මේ සංඥා විපාකේ තමයි. මේක බොරුවක් තමයි කියලා විවහාරයක් ඇතුලෙන් දෙනවා. ඔව්නේ. අපි මුලා වෙලා තමයි. අපි මෝඩකමින් අතහරින්නේ හොයන්නේ නැතුව අපි මේ මුලාවකට බැහැගෙන ඉන්නම් ඉන්නේ. දැන් ওই විවහාරයක් නෙමෙයිද? අහපව විවහාරයක් දෙනවා. අහපව මොකද වෙන්නේ? අහපව කොටු වෙනවා. කවදාවත් ගැලවෙන්න බෑ. ගැලවෙන්න පුළුවන් එකම එක මාර්ගයේ පින්වතුනි සත්‍යවාදීව සත්‍ය හොයන කෙනෙකුට බුදුරන් වහන්සේ පෙන්වලා දෙන ප්‍රධානම කාරණාව වන කල්යාණ මිත්‍රයාට අනුගත වීම කියන එක විතරමයි. එහෙම නැති වුණොත් එහෙම අපට සිදුවෙන කාරණාව තමයි අපි යමකට කොටු වෙලා රිංගගෙන බැහැගෙන ඉන්න එක. මේ ටික කිව්වම මේකෙන් බැහැ ගන්නවා. ඒ කියන්නේ ඔව් අපි අහුවෙලා ඉන්නේ අපි මෝඩකමකට අහුවෙලා ඉන්නේ මේක වැරද්දක් නෙන්න බලන්න කොච්චර වැරද්දක අපි හිටියද මේ අර පෙන්වන හිතන ක්‍රමයානුව කල්යාණ මිත්‍රයට අනුගත වෙන එක පැසකලා අපි අහපව් ඒකේ නිගමනියක් ඒ කියන්නේ විවහාරයක් අපි දෙනවා ඒක සංඥා විපාකයක් ඔන්න බලන්න අයි මුලා වෙන හැටි එහෙනම් කොච්චර තීක්ෂණ බවක් කොච්චර තීව්‍ර බවක් කොච්චර නිපුණ බවක් කොච්චර යොමු වෙච්ච බවක් ඕනේද මේ යථාර්ථ ධහම දකින්න. මේ යථාර්ථ ධහමට යොමු වෙන්න අසාමාන්‍ය බවක් ඕනේ. එහෙම නැතුව කවදාවත් යොමු වෙන්න බෑ පින්වතුනි. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අපි මොනවා හරි විවහාරයක් එහෙනම් ජීවිතේ කරනවා නම් ජීවිතේ යෙදෙනවා නම් ඒක සංඥාව නෙමෙයි. ඒක සංඥා විපාක. ඒක සංඥාව නෙමෙයි ඒක සංඥා විපාක. එතකොට සංඥාවේ විපාකයක් අපට යෙදුනාට පස්සේ අපි හොයන්නයි පටන් ගන්නට ඕන නැත්තේ. කොහොමද මේක වුනේ? කොහොමද රූප හඳුනාගත්තේ? කොහොමද ශබ්ද හඳුනාගත්තේ? කොහොමද මේ විදිහට දැනුනේ? කියන මේක හොයන්නේ. ඒ හොයන කාරණාවේ සිදුවීම යථාර්ථවාදී වුණා නම් අන්න සංඥාව කියන කාරණාව සාසවා උපාදානීය වශයෙන් ඉදිච්ච බවක් මෙන්න මේක සක්කාය දිට්ඨියක් නැත්නම් සොකීය දැක්මක් බවට. ඒ කියන්නේ සොකීය දැක්මක් කියන්නේ සංඥාව කියන කාරණාවක් අල්වා ගැනීම වශයෙන් ජීවිතයේ සම්මර්ෂණයක් තියෙනවා. දැන් නිත්‍ය වශයෙන් සම්මර්ෂණ වගේ සංඥාව අල්වා ගැනීමක් වශයෙන් නැත්නම් තමා කියන වශයෙන් අන්න සම්මර්ෂණයක් ජීවිතයේ ඉදලා තියෙනවා. ඕක නේද ඉදලා තියෙන්නේ. හොඳට හිතලා බලන්න. ඔකට කියනවා පින්වතුනි සක්කාය දිට්ඨිය කියලා. අඩුම තරමේ අපට සක්කාය දිට්ඨිය කියලා වටහා ගන්නවත් පුළුවන්. වටහා ගන්නවත් බෑ. අපේ ජීවිතේ ඇහෙන් රූප දකිනකොට, කනින් ශබ්ද අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට සිදුවෙන වැඩපිළිවෙලක් තියෙනවානේ. සිදුවෙන වැඩපිළිවෙල හඳුනා ගැනීමේ ක්‍රියාවක් තියෙනවානේ. හඳුනා ගැනීම කියන සකස් වීමක් තියෙනවානේ. එතකොට අපට ඔබ හිතලා බලන්න ඔබට අනුමලස්සි ස්වාමීන් වහන්සේ පෙනෙද්දි මේක බොරුයි කිව්වත් මේක ඇත්තයි කිව්වත් පෙනෙන බව ඇහෙන බව බොරුයි කිව්වත් ඇහෙන බව ඇත්තයි කිව්වත් මිරිගුවක් කිව්වත් මිරිගුවක් නොවෙනවා කිව්වත් ඔබ
එතන කොටු වෙලා තියෙන්නේ කරුණු දෙපැත්තකින් කොටු වෙලා තියෙනවා. එක පැත්තක් කොටු වෙලා තියෙනවා අනුමුදස් ස්වාමීන් වහන්සේ භව සංඥා විපාකයක් හැටියට අර හඳුන ගැනීම තමා වශයෙන් අල්ලගෙන සම්මාර්ෂණයකේ දෙමින් අනුමුදස් ස්වාමීන් වහන්සේ භව හඳුනගෙන ඊළඟට නෑ මේක බොරුවක් නේ මේක සංඥා විපාකයක් නේ මේක මිරිගුවක් නේ කියන කාරණාව නැවත හඳුන ගැනීමක් සත්‍ය වශයෙන් ලැබගෙන නැද්ද? හඳුන ගැනීම අල්ලා ගැනීම වශයෙන් දැකීමක ඉඳලා නැද්ද? ආයත් ඒ ක්‍රියාවකමයි ඉඳලා තියෙන්නේ. කොහොමද සක්කාය දිට්ඨිය දුරු කරන්නේ? පින්වතුනි අපි කොයි පැත්තකින් හරි හැරිලා මොන විදිහකට හරි හැරිලා අපි නිගමන දෙන්න ගියොත් එහෙම ඒ නිගමනය තමන් තහවුරු වෙන බව මිසක් ඉදමේව සත්‍යං කියන කාරණා මේ ඇත්තයි කියන කාරණා මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. ඔබට මේක වැරදි කියන කාරණාව ඇත්ත වෙලා. ඔබ මුලාවක ඉන්නවා කියන කාරණාව ඇත්ත වෙලා. ඔබ සත්‍ය හොයන්නේ නැහැ කියන කාරණාව ඇත්ත වෙලා. ඔබ ජීවිතේ මේ වැරදි වැඩපිළිවෙලක ඉන්න කියන කාරණාව ඇත්ත වෙලා. වෙන එකක් ආයෙ කොටු කරගෙන ඔන්නෝක තමයි හැම වෙලෙම සිදු වෙන්නේ. එකක් අතහරිනකොට අනික ලැබ ගන්නවා. එකක් අතහරිනකොට අනික ලැබ ගන්නවා. මොකද මේ සත්‍යවාදී භවකින් යුක්ත සත්‍යයක් හොයන්න යොමු වෙන එක නෙමෙයි තියෙන්නේ. తත්‍ර తත්‍රාභි නන්දිනී බව. එච්චරට මේ ආත්ම දෘෂ්ටිය මමත්වය තමා බව තණ්හාවේ කෘත්‍ය අඥානකම අපේ ජීවිතේ ගලාගෙන එනවා. ඔන්නෝකට කියනවා ආශ්‍රව කියලා. අවිජ්ජාශ්‍රව, කාමාශ්‍රව, භවශ්‍රව එන්නේ නැද්ද? ගලාගෙන එනවා. ඒක ඒ සැඩපහර හරිම භයානකයි. කොහෙන් ගියත් ගැලවෙන්න බෑ ඒ සැඩපහරෙන්. කොහෙන් හරි අර සැඩපහරේ කොටු වෙනවා, අහු වෙලා ආයේ නැතර නැති වෙලා යනවා. ඒක නිසා අපේ ජීවිතේ සත්‍ය හොයන්න අපි යමු නම් හොඳට තේරුම් ගන්න. සත්‍ය හොයන්න අපි ජීවිතේ යමු නම් කිසිදු දවසක කිසිම කාරණාවක් එක්ක තමා කියන කාරණාව තහවුරු වෙන්න තමන්ට අමාරුයි. මේක තේරුම් ගන්න බෑ. මේක මුලාවක ඉන්නේ. නැත්නම් මේක තමයි වැරදීමේ වැඩපිළිවෙල. දැන් අපි හරි කියන කාරණා ඔක්කොම වැරදි කියලා කියනකොට හරි දැන් හරියක නැතුව දැන් මේ පැත්තේ අල්ල ගන්න යනවා. ඕකනේ වැඩේ තියෙන්නේ. අර සම්මත්ත නියම සූත්‍රවල පැහැදිලි කරන්නේ බෑ කිව්වත් පුළුවන් කිව්වත් දෙකම සද්ධර්මයේ අහන අයගේ ලක්ෂණ නෙමෙයි. දෙකම ධර්ම මාර්ගයේ අන අයගේ ලක්ෂණ නෙමෙයි. සම්මත්ත නියාමයට බෑ ගන්න අයගේ ලක්ෂණ නෙමෙයි පින්වතුනි. ওই දෙකම පුළුවන් කියන ඒක තමයි කියන කාරණාවට මම වැරදි බව ඉස්මතු කරලා පෙන්නද්දී ඔවුනේ එක වැරදීනේ ඒකත් වැරදීනේ මේකෙත් මුලාවනේ මේ බොරුවෙත් බහැගරන්නේ කියන කාරණාව ඇත්ත වෙලා. ඒක ඇත්ත වෙලා නැද්ද? ඒක ඇත්ත වෙලා. අන්න සංඥා විපාකයක් හැටියට අපිට ඒ විවහාරයේ දීලා අපි ඒකත් එක්ක ඉන්නවා. ඔන්නෝක තමයි බුදුරජාණන් වහන්සේ අර සමාධි භාවනා සූත්‍රයෙන් පෙන්නන්නේ. ජීවිතේ හැම වෙලේම මොකද්ද තියෙන්නේ? සංඥාව ගත්තහම සංඥාව තදබිනන්දති වෙනවා. තදුපාදානං වෙනවා. ඒ කියන්නේ අබිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. සංඥාව කියන කාරණාව මොකද වෙලා තියෙන්නේ? අන්න සංඥාවක් ඇති වෙච්ච තැනදී අඥානකම මුල් කරගෙන, මෝඩකම මුල් කරගෙන, දැන් මගේ මෝඩකම නෙමෙයි ඊළඟට අඥානකම මෝඩකම. ඇත්ත නොසැීම. ඇත්ත නොසොයවීම කියන කාරණාව පදනම් වෙලා යථාර්ථය හොයන්නේ නැහැ කියන කාරණාව පදනම් වෙලා ජීවිතේ මොනවා හරි කාරණාවක ඉදමේව සත්‍යං කියලා බැහැ ගන්න කාරණාවක් මත පදනම් වෙලා කියන්නේ සත්‍ය හොයන්නේ නැහැ මේ ගතිය හොයන්නේ නැති ගතිය සත්‍ය නොසොයන ගතිය පිරිසිදු හිවීමේ කෘත්‍ය නොවන බව ප්‍රහාණය කිරීමේ කෘත්‍ය නොවන බව සාක්ෂාත් කිරීමේ නිරෝධයේ කෘත්‍ය නොවන බව මාර්ග භාවිත කෘත්‍ය නොවන බව කියන වැඩපිළිවෙලක් නම් අපේ ජීවිතයේ තියෙන්නේ. අපේ ජීවිතයේ තියෙන්නේ ඔන්න ඔය වැඩපිළිවෙලක් නම් මොකද වෙන්නේ? අන්න සංඥාවකට රූප වේදනා සංකාර විඥාන මෙන්න මේ ක්‍රියාවකට මේ භවකට ඉඩක් තියෙනවා. හොයන්නේ නැත්තම් මේ භවකට ඉඩක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් අන්න ඒ භවකට ඉඩක් ආව ගමන්ම මොකද වෙන්නේ? අන්න ඒ ක්‍රියාකාරීත්වය ඉස්මතු වෙන්නේ. ඒ ක්‍රියාකාරී ඉස්මතු වෙද්දී ඒක තමා වශයෙන් ඒ කියන්නේ අන්න කොහෙන්ද ඉඳලා මේ යථාර්ථය නොසොයන නිසා අන්න තමා වශයෙන් අල්ල ගැනීමක් එක්ක යෙදෙන්න යනවා. මමයි හඳුනගන්නේ වෙන කෙනෙක් නෙමෙයි. තමා හඳුනගන්නේ. ඒක අල්ල ගැනීමක් වශයෙන් යෙදිලා අන්න අබිනන්දති
ඇයි සත්‍ය හිවෙන්නේ? අභිවදති. අන්න ඒ බවක් හම්බ වෙලා. සංඥා බවක් හම්බ වෙලා අභිවදති. ඒකේ බැහැගත් බවක් හම්බ වෙලා. මොකද වෙන්නේ? අන්න සංඥාවේ සමුදය තමයි දුකේ සමුදය. නැවත මොකද වෙන්නේ? මෙන්න මේ ලෝකයේත් එක්ක විවහාරයක ජීවත් වෙනවා. දැන් විවහාරයක ජීවත් වෙනවා. දැන් අපට මොන හරි දෙයක් තියෙනවා. දැන් ඔබ මොන විදිහකට හරි කල්පනා කරලා බලන්න. ඔබ හිතන ක්‍රමයේ තුල කොහෙන් හරි නිවන් දකිනවා කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ මේ මම කියන ස්වාධීනත්වයට ඉඩ නැති වෙනවා කියන එක නෙමෙයිද කියලා. ඔබ අහපව නිගමනයක් දෙනවා මොකක්ද? මම දැන් ඉන්නවනේ. එයා නැති වෙනවා කියලා. ඇයි මෙච්චර නිගමන දෙන්න යන්නේ? ඇයි අපි සත්‍ය හොයන්න යමු වෙන්නේ නැත්තේ? ඇයි මේ අඥානකම කියන කාරණාව කියන්නේ හොයන්නේ නැති බවටනේ? ඇයි හොයන බවක් එක්ක ජීවිතේ ඉන්න බැරි? ඇයි යමු වෙච්ච බවක් එක්ක ජීවිතේ ඉන්න බැරි? ඇයි මෙච්චර ආත්ම දෘෂ්ටියක් බැහැගන්නේ? ඇයි මෙච්චර මමත්වයක් තහවුරු කරගන්නේ? කොහෙන් ගිහිලා හරි තහවුරු කරගන්නවා. අපි දියුණුයි ඊට වඩා කියලා හිතන් ඉන්නවා. දැන් ඔර කියන්නේ අපි හීනයි අපි දියුණුයි මොනවා හරි කාරණාවක් ඔස්සේ මේ ධර්මයේ කියන එකේ අහලකටවත් එන්නේ නැහැ. ධර්මයේ අහලකටවත් එන්නේ නැතුව මොනවා හරි දෙයක läග ගන්නවා. Tamanට ස්වාධීනත්වයක් එනවා. සත්‍යවාදීව කෙනෙකුට යමක් කියනවා නම් එයා තුල ඉස්මතු විය යුත්තේ මොකද්ද? යොමු වෙන එකනේ. දැන් යොමු වෙන්නේ නැතුව අපට මේක කරන්න බෑ නෑ. තව කෙනෙක් හිතනවා අපට මේක කරන්න පුළුවන් නෑ. ওই දෙක නෙමෙයිද යන්නේ? කරන්න බෑ නෑ කියලා එක් කොටාසයක් යනවා. කරන්න පුළුවන් නෑ කියලා තව කොටාසයක් යනවා. කිසි කෙනෙක් කරන්නේ නෑ. හැමෝම කරන්නේ ඔන්න ඔය ප්‍රති දෙකත් එක්ක යොමු වෙන එක. ඔබ බලන්න ඔබේ ජීවිතේ ඔබ විවහාරයක නෙමෙයි ජීවත් වෙන්නේ කියලා. ඔබට මොනවා හරි හතුරින් පිළිගැනීමක් එදුණා නම් සංඥාව කියන කාරණාවක් හතුරින් පිළිගැනීමක් එදුණා නම් එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ පින්වතුනි අපේ ජීවිතයේ යෙදීමක්. අපේ විග්‍රහයක් තියෙනවා. අපේ පැහැදිලි කර ගැනීමක් තියෙනවා. ඒක සංඥා විපාකයක්. සංඥාවේ කෘත්‍ය යථාර්ථවාදීව දැක්කේ නැති නිසා සංඥාවේ විපාක හැටියට läගගෙන ඉන්නේ. ඒතකොට සංඥා තියෙනවා 6ක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා මෙන්න මේ සංඥා 6ක් තියෙනවා. එතකොට මේ සංඥා 6 දැන් ඔන්න මේ මොනවද සංඥා 6 කියන්නේ? සංඥා 6 කියන්නේ පින්වතුනි මම ඔබට කියලා දුන්නා දැන් සංස්කාර 6ක් සංස්කාර නේද? ක්‍රියා 6ක්. ඒ කියන්නේ සකස් වීම 6ක්. හඳුනා ගැනීම 6ක්. හඳුනා ගැනීම කියන්නේ ක්‍රියාව. රූප හඳුනා ගන්නවා. රූප සංඥා. ශබ්ද හඳුනා ගන්න. ශබ්ද සංඥා. දැන් ගන්ධ හඳුනා ගැනීම. දැන් අපට තියෙනවා පින්වතුනි රූප තිබිලා හඳුනා ගන්න බව. එතකොට රූප තිබුණ බව සංඥා විපාකයක් නේද අපට අපේ කෝණයෙන් ගත්තොත්. රූප බව, ශබ්ද බව සංඥාවේ විපාකයක්. සංඥාවේ විපාකයක් කියන කාරණාව සංඥාවක් ඇති වෙන්න කලින්ම අපි දාගෙන ඇති රූප හඳුනා ගන්නවා. දැන් අපට තියෙන්නේ රූප ඇති බව හඳුනා ගැනීම වෙන මම වෙනම. සද්ද ඇති බව හඳුනා ගැනීම වෙන මම වෙනම. ඔය ටිකනේ තියෙන්නේ. ගන්ධ ඇති බව හඳුනා ගැනීම වෙන මම වෙනම. අපිට මේකේ සිදුවීම හොයන්න අපි යන්නේ නැහැ. මේවා වෙන් කරගන්නවා. රූප සංඥා කියද්දි, සද සංඥා කියද්දි මේ සංඥාව හඳුනා ගැනීම. රූප හඳුනා ගැනීම. රූපයක් ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. සද්ද හඳුනා ගැනීම. සද්දයක් ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. සද්දයක් ඉස්මතු කරලා පෙන්නනවා නම් ඒක සංඥා විපාකයක්. රූපයක් ඉස්මතු කරලා පෙන්නනවා නම් ඒක සංඥා විපාකයක්. ගන්ධයක් ඉස්මතු කරලා පෙන්නනවා නම් ඒක සංඥා විපාකයක්. එතකොට සංඥාව කියන කාරණාව සිදුවීමක්. සංඥාව කියන්නේ සංස්කාරයක්. සංඥාව කියන්නේ ක්‍රියාවක්. මෙන්න මේ කාරණාව හොයන්න යමු වෙනකොට ඒ කෙනා අන්න දුක පිරිසිදු හොයන්න යමු වෙනවා. එදීම. දැන් මේක පිරිසිදු හොයන්න යමු වෙනකොට මොකද වෙන්නේ? මොකක්ද මේ හඳුනා ගැනීම? කොහොමද මේ හඳුනාගත්තේ? මෙන්න මේක හොයන්න එයාට තමන්ගේ පැත්තේ නිගමනයක් දාගන්න නැතුව හොයන්නට නම් එයා අනිවාර්යෙන් අනුගත වෙන්නට ඕන. අද ගොඩාක් අය හුරු වෙලා තියෙනවා තමන්ම තේරුම් අරගෙන තමන්ම නිගමන දීලා හතුට වෙන්න. සොකී වින්දන ලබන්න. ගොඩාක් හුරු වෙලා තියෙන එකට. ඒ කියන්නේ අපටම අපි කරන කාරණාවේ නිගමන තියෙනවා. හරි වැරදි තියෙනවා.
ඇයි කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්තේ? දැන් ඔබ සමහර ලාවට අපිත් එක්ක කතා කරන සමහර අය කතා කරනකොට අපිට මේ කතාවේ අපිත් කතා කරන්නේ සීමා සහිතව. මොකද ඒකට හේතුව කතා කරන කෙනාගේ ස්වභාවය තේරෙනකොට එයාගේ ස්වභාවයට කතා කරනවා හැරෙන්න එතනින් එහා කතා කරන්න බෑ. ඒ කියන්නේ එයා යොමු වෙච්ච විදිහක්, එයා හිතන විදිහක් හොඳට යොමු වෙලා තියෙද්දි එයා හිතන කාරණාවේ läග ගන්න බවක් නැතුව යොමු වෙච්ච බවකින් කතා කරනවා නම් එයා පෙන්නන කාරණාව ප්‍රතිපදාව ප්‍රායෝගික වෙනකොට නිගමන එක්ක යන එකක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න. ඔබට අවංකව යොමු වීමක් අවශ්‍ය නම් ඔබ යම් කිසි කාරණාවක් කතා කරද්දී ඒ කතා කරන කාරණාව යම් නිගමනයකට කොටු වෙන එකක් නම් ඔබේ යොමු වීමක් නැහැ. ඔබ හැම වෙලෙම මේකත් එක්ක වින්දනයක් ලබනවා. ඇත්තයි කියලා läග ගන්නවා. ඔබට ඔබගේ ආවේනිකත්වයේ කියන මේ සක්කාය දිට්ඨිය කොටු වෙලා ඉන්නවා ඔබ. ඔබට බැහැ තව කෙනෙකුට නැමෙන්න. ඔබ හොඳට හිතලා බලන්න ජීවිතේ ඔබේ දියුණුවක් තියෙද නැද්ද කියලා ඔබට හොඳට හිතන්න පුළුවන් එක ලක්ෂණයක් තමයි ඔබට ඔබගේ ස්වාධීනත්වයෙන් බාහිරව කටයුතු කරන්න පුළුවන්. ගොරෝසු මට්ටමින් හරි. ඔබ මොනවා හරි කාරණාවක් ඔබ ඇත්තයි කියලා රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එක්ක ඉන්නවද? මෙන්න මේකේ ස්වාධීනත්වයට පරිබාහිරව ගැටීමකින් තොරව අවංකව කටයුතු කරන්න පුළුවන්. හොඳට හිතලා බලන්න. එහෙම කටයුතු කරන්න බැයි නම් ඔබට එහෙම තමන්ගේ කියන්නේ තමන් ඕන එකක් එක්ක රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ ඕන එකක් එක්ක තමන් කොටු වෙච්ච රාමුවෙන් තොරව කටයුතු කරන්න බැයි නම් තව කෙනෙක් කියන දේෙන් කටයුතු කරන්න බැයි නම් ඔබ දහමේ උණුසුමක් ලබන්නවත් කිට්ටු වෙලා නැහැ. දහමේ උණුසුමක් ලබන්නවත් කිට්ටු වෙලා නැහැ. ඇයි ඔබට කොච්චර කරත් මොන දේවල් ඉගෙන ගත්තත් ප්‍රතිපදා කරනවා අරවා කරනවා මේවා කරනවා මොන දේ කරත් බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ ස්වභාවය ඉක්ම වෙන කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වැඩ පිළිවෙලට ගිහිලා නැහැ. මම කරන දේ හරි මම ගොඩක් දියුණුයි මම වැටිලා ඉන්නේ මම වැරදි මේ මොන විදිහකට ගියත් ඔබ කොටු වෙලා ඉන්නේ ඔබ කැමති නෑ ඔබේ මතය අතහරින්න. ඔබේ දැඩිකම විවිධ මට්ටමින් ඉන්නේ. විවිධ මට්ටමින් දැඩිකම ඇවිදිලා මේ විවහාරයක් ඔස්සේ ඔබ ජීවත් වෙන්න යනවා. කල්යාණ මිත්‍රයෙක් ලැබුණා කිව්වට කල්යාණ මිත්‍රයෙක් ඉන්නේ නමට විතරයි. සැබෑ අනුගත වීමක් දෙන්නේ නැහැ. අපි හරිය කියන නිගමනයක් තමයි කරන්නේ. සත්‍ය හොයන්නේ නැහැ. එතකොට සත්‍ය හොයාගෙන යන්නට නම් දැන් අපි හිතමු ඔබට රූප සංඥාව ඔන්න රූප හඳුන ගැනීම. දැන් හඳුනගත්ත දෙයක් ඔස්සේ හරි දැන් ඔන්න ඔබට අපි කියලා දීලා හරි දැන් හඳුන ගැනීම විපාකයක් තමයි විවහාරය. මේ විවහාරයක අපි ඉන්නේ. එහෙනම් හඳුන ගැනීම කියන්නේ මොකද්ද? හඳුනගන්නේ කොහොමද? හඳුනගන්නේ කොහොමද කියන බවක් ඔබට කොහෙන් හරි ආවනම් ආයේ විපාකේ කොටු වෙලාද නැද්ද? හොඳට හිතන්න බලන්න. හඳුන ගැනීම කියන කාරණාව වෙන්න මේකයි කියලා ඔබට අර්ථයක් ආවා නම් ඔබ විපාකේ කොටු වෙලා නැද්ද ආපහු? ඇයි විවහාරයන්නේ? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ඕනම කාරණාවක් මෙන්න මේකයි මේ කියන්නේ කියලා ඔබට විග්‍රහයක් ආවනම් ඒක විවහාරයක් නෙමෙයිද? විවහාරයක්. ඔබ එහෙනම් ඒක හොයලාද? හොයලා නැහැ. තනිකර බොරුවක් කරලා තියෙන්නේ. නිවැරදිව හොයන්න යමු වෙනට නම් තමන්ගේ ආධ්‍යාත්මයේ ප්‍රශ්න කරන බවත් එක්ක අන්න වැඩපිළිවෙල යමු වෙනවා කියන්නේ ඒකයි. සිහිය වීරිය නුවණ මුල් කරගෙන වැඩපිළිවෙල යමු වෙනවා නම් තමන්ගේ ආධ්‍යාත්මයේ ප්‍රශ්න කරන ගතිය එක්ක එකම දෙයයි තියෙන්නේ. යමු වෙන එක විතරයි. කල්යාණ මිත්‍රයෙකුට යමු වෙනවා ඒ කියන කාරණාව ඔස්සේ. ඒක කල්යාණ මිත්‍රයෙක් පැහැදිලි කරලා දෙන කරුණේදී පෙන්වන්නේ ඔබට තවත් වූ සංඥාවක විපාකයක කොටු වෙන්න ඉඩක් දෙන එක නෙමෙයි. නමුත් ඔබ කැමති ඔබේ තියෙන අර යොමු වීම අඩුකම සහ මමත්වයේ වැඩිකම නිසා තවත් විග්‍රහයක් වින්දනයක් ලබන්න දෙනවනම් ඒ නිසා කතා කරනකොට යමෙක් ඒ කතා කරන ස්වභාවයෙන් අපට ප්‍රකට වෙනවා මෙයාගේ ගතිය මොකද්ද කියලා. ඒ කියන්නේ අර හැම වෙලෙම අර ආධ්‍යාත්මික සුඛී වින්දන ලබන ගතියක් තියෙන. ඔන්න ඔහොම නැතුව අන්න යොමු වීම තමයි පිරිසිදු හැවීමේ කෘත්‍ය යථාර්ථයට යොමු වෙන්නේ. හඳුනා ගැනීම කියන්නේ මොකද්ද? දැන් මේක කියලා දුන්නාට පස්සේ අපි අහපව් ඥානයකින් අනුගත වීමකින් සිදුවිය යුතු වැඩපිළිවෙලට ඉඩ නොදී අහපව් අපි ඒක විවහාරයක් කරගන්නවා. ඒකනේ වැඩේ තියෙන්නේ. දැන් සංඥාව කියන කාරණාව මොකද්ද කියලා හොයාගෙන යනකොට අනුගත වීමක් එක්ක ඥානීය වැඩිලා අනුගත වීම සිද්ධ වුණාම
සිදුවීම ඊතර වීම. දැන් අපට වෙන දේ තමයි ඔවුනේ බීන් සංඥාව හොයන්නේ මෙහෙමයි. සංඥාව කියන්නේ මෙන්න මේක කියලා හොයාගෙන යනවා. මේක අල්ලගන්න දෙයක් නෑ. මෙහෙමයි එහෙමයි කියලා හොයාගෙන යනවා. ඊළඟට මේක ස්පර්ශයෙන් හටගත්තේ යම් යෙදීමක් ඇති බව. යම් යෙදීමක් ඇති බව. මෙන්න මේ බවක් කියන කාරණාවකින් හටගත්තා. එතකොට දැන් යම් කිසි විදියකින් යෙදීමක් ඇති බව කියන කාරණාවෙන්ම ඉස්මතු වෙනවා නේද පින්වතුනි? තත්ත තත්‍රාභි නන්දනී බව. හතුලින් පිළිගන්න බව. එතකොට ඔන්නෝක තමයි හේතුව. දැන් හොයාගෙන යනකොට මොකද වෙන්නේ? යමක් යෙදීමක් ඇති බව. ඒ කියන්නේ සංඥාව හඳුනා ගැනීම සංස්කාර. නැත්නම් හඳුනා ගැනීම සංස්කාරයක් බව. මෙන්න මේ ස්වභාව බව. ඒ යෙදිච්ච බව. තත සත්‍රාභි නන්දති බව. යෙදෙන්නේ නැහැ නේද? දැන් අපට ඕනත් ඒක යෙදෙන්නේ නැහැ කියලා තමයි ලබා ගන්න. ඔකනේ වැඩේ තියෙන්නේ. අනුගත වීමකින් වැඩපිළිවෙලකට යමු වුණොත් තමයි අන්නේ යෙදීමක් සිදු නොවීම සාක්ෂාත් වෙන්නේ. ඒකයි වැඩපිළිවෙල. දැන් මෙන්න මේ ටික අපි කිව්වට පස්සේ මොකද වෙන්නේ? ඕක විවහාරයක් කරගන්නවා. ආය සංඥා විපාකය. ඇයි මේ? සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, මමත්වය හරිම ප්‍රබලයි. මේ මමත්වයේ සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය කියන කාරණාව හරිම ප්‍රබලයි. ඒ ප්‍රබලත්වය නිසා තමයි අර අඥානකම පැවැත්ම කාමය කියන මේ ආශ්‍රවයන් ගොඩාක් ගලාගෙන ඉන්නේ. එතකොට රූප, සද්ද, ගන්ධ, රස, පහස, ධම්ම මෙන්න මේ වාගේ හඳුනා ගැනීමේ වෙනස්කම. ඒ කියන්නේ දැන් ඇහැ ඔස්සේ දකිනකොට, කන ඔස්සේ දකිනකොට, නාසය දැන් මේක පෙන්වන්නේ පින්වතුනි දැන් ඇස කන නාසය දිවකයි මනස කියන කාරණාවක් එරිච්ච ඇති බවක් එක්කනේ පෙන්වන්නේ. එතකොට දැන් මේකේදී සකාය කියන කාරණාවක් එක්ක හොයාගෙන යන්න ගියොත් එහෙම ඒ ඥානයේදී සංඥාවේ විපාක බවත් විවහාරය කියන එක ඊළඟට සංඥාව පස සමුදයෙන් කියන කාරණාවක් දකින්න තැනදී සංඥාවේ වෙනස්කම් කතාවක් තියෙනවද? එතකොට ඒ කතාව අදාළ නැහැ. අපට ඕනේ මෙහෙමනේ. දැකීමයි වෙනස්කමයි සියල්ලක්ම මේ එක ගුලියට හම්බෙන්න ඕනේ. මමත්වයට. අර විවහාරයකින් වින්දනයක් ලබන්න. ඔන්න ඕකයි ඕන වෙලා තියෙන්නේ. ওই නිසා තමයි පින්වතුනි මේ ලෝකයට මේ නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ. සත්‍ය හොයන්න නැති නිසා. පුංචි බබාලා, පුංචි දරුවෝ, නුවණ තියෙන පුංචි දරුවෝ ගත්තහම බලන්නකෝ ඒ දරුවන්ගේ ස්වභාවය මොන දෙයක් ගත්තත් තේරෙන්නේ නැති වුනහම ඒ කාරණාව තමන්ගේ අම්මා තාත්තගෙන්, තමන්ගේ ගුරුවරයාගෙන් ඕනම දෙයක් අලුතෙන් දෙයක් කිසිම ඉදිරිපත් වෙද්දී අහන්න නේද යමු වෙන්නේ. කියන දේ නේද අහගෙන ඉන්නේ. දැන් අද බලන්න අපේ සමාජයේ සත්‍ය හොයන්න කියන කාරණාවට යොමු වෙලා යයි ඉන්න අය ගත්තහම නොදන්නා නොතේරෙන කාරණාවක් ඒ කියන්නේ තමන්ගේ කෝණයට කොටු නොවන තමන්ගේ කෝණයට ගෝචර නොවන සත්‍යවාදී යොමු වෙච්ච තැනදී අපි අනුගත වෙලා අහනවද අපිම නිගමනයක් කරන්න දඟලනවද? දැන් පුංචි දරුවෙකුට අම්මයි තාත්තයි ගුරුවරයයි කියලා කියන්නේ ලෝකේ මට්ටමින් යමක් කියලා දෙන කෙනෙක්. ඒත් යොමු වෙලා අහන්නේ. එතකොට දැන් සත්‍යවාදීව ජීවිතය ගැන හොයන්නයි කියලා යොමු වෙච්ච අය සමහරවිට ළඟම ඉන්නේද්දි පවා ඒ යොමු වීම තියෙන බලන්න. අපිම නිගමනයක් දෙනවා. අපිම විග්‍රහයක් දෙනවා. ඇයි එච්චරට මාන්නේ, එච්චරට දැඩිකම, එච්චරට මමත්වය සත්‍යවාදීව යොමු වීමට යන්නේ නැහැ. අපි කොහෙන් හරි දැන් අපි මොන හරි වැඩ පිළිලක් කරු කරගෙන යනකොට අපට තේරෙන්නේ නැහැ අපට අපේ කෝණට අනුගත වෙන්නේ නැහැ කියලා. අපි ඒක අපිම අහපව නිගමනයක් දීලා ඔව් එහෙම වෙන්නේ නැහැනේ කවදා හරි වෙයිනේ. නැත්තම් අපිම අහපව නිගමනයක් දීලා මේ කියන්නේ මේකනේ. ඔන්න ඕකෙන් වින්දනයක් ලැබෙනවා. දැන් ප්‍රතිපදාව නේ. ප්‍රතිපදාව වෙනවා නම් පින්වතුනි හොඳට තේරුම් ගන්න. ඒ කෙනාගේ සිදුවීම කල්යාණ මිත්‍රයාට අනුගත වීම විතරයි. මොකද හේතුව තමන් හිතන කාරණාව එක රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන මෙන්න මේ කාරණාවක කොටුවීමක් තියෙනවනේ. මෙන්න මේ කොටුවීම එයාට ඉදමේව සත්‍යං කියලා ගන්න බැයි නම් ඒකේන ජීවිතයේ යෙදෙන කරුණු ඔස්සේ සත්‍ය හොයනවා නම්
අනුගත වීම හැරෙන්න වෙන දෙයක් කරන්න තියෙවිද? වෙන කිසිම දෙයක් කරන්න නැහැ. එතකොට මෙන්න මේ විදිහට පෙන්වලා දෙන තැනදී හිතන්න යමු වුණාම දැන් සංඥාවක් කියන කාරණාවක් කොටුවීමක් එක්ක සංඥාවේ කොටුවීමක් එක්ක දැක්මක වාසයක් තියෙයිද අනුගත වෙද්දී නේ අන සත්තට්ඨාන සූත්‍රයේ පෙන්නනවා සංඥාවේ හට ගැනීම සංඥා නැතිවීම නැතිවන මාර්ගයේ ආස්වාදේ ආදීනවේ නිස්සරණේ මේක දකින කෙනාට කියනවා සුපටිපන්න කියලා. එතකොට දැන් සංඥාව කියන බව අන්න යෙදීමක් එක්ක ලැබෙන බවක් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් නම් තියෙන්නේ හොයාගෙන යද්දී. සුපටිපන්න වෙන්නේ එතනදී නම් සංඥාව කියන හඳුනා ගැනීම කියන කාරණාව එක කොටු වෙන්න යාවිද? නෑ. ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන හැටි. අපි කොටු වෙන්න එක වැරදි කියලා ආයි වහාරයක කොටු වෙනවා. කොටු වෙන එක වැරදි කියලා ආයි වහාරයක කොටු වෙනවා. සංඥා හොයන්නෙත් නෑ, විපාකේ දන්නෙත් නෑ, යථාර්ථය දන්නේ නෑ, හොයන වැඩපිළිවෙලේ නෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න සංඥාවයි මිරිගුව කිව්වේ සංඥා විපාකේ නෙවෙයි. එතකොට සංඥාව මිරිගුව කියලා තැනදී එය වැඩපිළිවෙලක් මාර්ග කෘත්‍යයක් හැටියටයි දැක්මක් සිදු වෙන්නේ. එහෙම නැතුව මමත් එක්ක තහවුරු වෙන එකක් නෙමෙයි. සංඥා විපාකය මොකද්ද? විවහාරයයි විපාක කොට වදාරන්නේ. සංඥාව අන්න වදාරන විවහාර විපාක කරගෙන යම් යම් ආකාරයෙන් හඳුනගන්නේ ඒ ආකාරයෙන් විවහාර කරනවා. එතකොට මේ හඳුනගන්න විදිය හඳුන ගැනීම එක්ක විවහාරයකට යනවා. යම් යම් ආකාරයෙන් හඳුනගන්නේ ඒ ආකාරයෙන් විවහාර කරනවා. ඔබ ඒ විවහාරය එක්ක මමත්වයෙන් අල්ලගෙන නේද ඉන්නේ? නැද්ද බලන්න හොඳට හිතලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කොටු වෙලා නේද ඉන්නේ? දැන් අපි කියලා දෙලා තියෙනවා සක්කාය දිට්ඨියේ පජානාතිම ඥානය කියලා. ඔවුනේ සක්කාය දිට්ඨිය කොටු වෙලා ඉන්නේ කියලා ආයේ ආධ්‍යාත්මික වින්දනයක් ලබන්න යනවා. ඒක ඥානයක්. ඒක සක්කාය දිට්ඨිය කියන කාරණාව නම් පින්වතුනි අහපව් ඒක සක්කාය දිට්ඨියනේ කියලා හඳුනා ගැනීමක් මම කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඕනේ අපි මේ සක්කාය දිට්ඨියක කොටු වෙලා නැවෙ ඉන්නේ කියන කාරණාව හඳුනා ගැනීම විපාකයක් ඇටියට ඒ විවහාරයට කොටු වෙච්ච දේ. මොකද්ද ඒක? ඕනේ අපි සක්කාය දිට්ඨියකට කොටු වෙලා නැවෙ ඉන්නේ මේකනේ සක්කාය දිට්ඨිය කියන්නේ කියන කාරණාව. හඳුනගෙන නැද්ද? ඒක හඳුනගෙන ඒ විවහාරයකද නැද්ද? ඒ විවහාරයක එක්ක. ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත. මොකද්ද ඇත්ත? අපි සක්කාය දිට්ඨිය කොටු වෙලා ඉන්නේ ඒක ඇත්ත. දැන් ඒ සංඥාව මම වෙලා läග්ගල නැද්ද? කොහෙන්ද ගැලවෙන්නේ? බුදුරන් වහන්සේ එකයි පෙන්වන්නේ. අස්ලෝමයක් 100කට පළලා විදින එකට වඩා අමාරුයි. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. දැන් ඔබට මම මේ පැහැදිලි කරපු කාරණා ටික පින්වතුනි මේ ලෝකේ කවුද කරන්නේ? මේ ලෝකයා කරන කාරණාව ගත්තට පස්සේ කොච්චර මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ කියන කාරණාවට හාත්පස පටහැන දෙයක්ද කරන්නේ? ඒතර මේ සංඥාව නිරුද්ධ වෙන්නේ පස්ස නිරෝධී මාර්ගය අරිෂ්ඨාංග මාර්ගය. මේකට පින්වතුනි අසාමාන්‍ය සත්‍යවාදී බවක් ඕනේ. අසාමාන්‍ය සත්පුරුෂ බවක් ඕනේ. අපි දැනෙන මට්ටමේ ඉඳලා අපට තේරෙන මට්ටමේ ඉඳලා අපි කරන්නට ඕන නැත්තේ මොකද්ද? මෙන්න මේ යොමු වීම. දැන් හිතලා බලන්න පින්වතුනි මෙච්චර අපි හිතන ක්‍රමයේ තුලත් läගගෙන අහු වෙනවා නම් ඒ අහුවීම කොච්චර ප්‍රබලයිද ඒක හොයාගන්න බෑ අපට. පින්වතුනි අපට මේ ලෝකේ අපි ජීවත් වෙද්දී අපට දැනෙන කාරණා එක්ක අපි läගගෙන ඉන්නවා නම් අපට පුළුවන් වේද සියුම් කාරණාවක läග ගැනීම අල්ලගන්න? කවදාවත් බෑ. කිසි දවසක බෑ. අපි හැම වෙලෙම උත්සාහ කරන්නට ඕන නැත්තේ අපි දැනෙන මට්ටමේ ඉඳලම අපි ඒක ඇත්තයි කියලා ගන්න කාරණාව ඉක්මවන්න කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් එක්ක කටයුතු කරන්න. එතකොට අපි කවරදාකවත් මේ ලෝකේ දැනෙන මට්ටමක තියෙන කාරණා එක්කවත් අපි කොටු වෙන්නේ නැහැ. නැත්තම් අපි කොටු වෙනවා පින්වතුනි.